නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ දහම් කැඩපත සදහම් පිළිසඳර අද දවසෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. අපි පළමුවෙන් ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්කී පදිංචි පින්වත් සුභානි සූර්යාරච්චි මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වන්ත සුභානි සූර්යාරච්චි මහත්මිය ප්‍රධාන පින්වන්ත හැමදෙනාත් පිනැති ඔබ හැම දෙනාමත් කැටුව අද දවසෙත් දහම් කැඩපත පිණිස සදහම් පිළිසඳර පවත්වන්න අපි සූදානම්. අපි මහා සංඝරත්නය නැවත වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපි කුණ්ඩලීය සූත්‍රය ඇසුරින් ලස්සන දහම් කරුණු කීපයක් කතා කර කර හිටියා මේ බොජ්ජංග පිළිබඳව. ඒතර මේ බොජ්ජංග වලින් තමයි කිව්වද මේ කුණ්ඩලී සූත්‍රයේ මේ කුණ්ඩලී කියන පරිබ්‍රාජකයාව භාග්‍යතුන් වහන්සේගේ ස්වාමීනි විද්‍යාවයි විමුක්තියයි. ඒතර විද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ඇති වෙන පරිපූර්ණ අවබෝධය. ඒතර විමුක්තිය කියලා කියන්නේ තෘෂ්ණාවෙන් නිදහස් වුණු ජීවිතේ, චිත්තසංතාන. තාපරියයෙන් කියනවා රාගින්, දේශයෙන්, මොහෙන් සම්පූර්ණ නිදහස් වීම. එහෙමයි ස්වාමී. සංයෝජන ධර්මයන්ගෙන් සම්පූර්ණ නිදහස් වීම. එහෙමයි. එතකොට ඒ ස්වභාවය අහනවා මේ භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ කුමක් ආනිසංස කරගෙන ඉන්නේ කියලා. ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කළා විද්‍යාවයි විමුක්තියයි ආනිසංස කරගෙන තමයි තථාගතයන් වහන්සේ ඉන්නේ. එහෙමයි. ඒතර අර වගේ ලෞකික ඒ වගේ වචන දෙක ප්‍රකාශ කරනකොට ප්‍රඥාවන්ත බුද්ධිමත් අයට එහෙමයි ස්වාමී. ඒක අපිට තේරෙන්නේ නැහැ. ඒක අසරිමත් බව. එහෙයි. අහනවා ඊට පස්සේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ විද්‍යාවයි විමුක්තියයි උපදව ගන්නේ චතුරාර්ය සත්‍ය එහෙනම් මේ අවබෝධ වෙන්නේ රාගෙන්, දේශයෙන්, මෝහයෙන් සම්පූර්ණ හිත නිදහස් වෙන්නේ කුමක් වැඩුවොත්ද? කුමක් බහුල කළොත්ද? එහෙමයි. ඊට පස්සේ කිව්වා පින්වත් කුණ්ඩලිය සති සම්බොජ්ජංගේ වඩනකොට ධම්මවිජේ සම්බොජ්ජංගේ වඩලා පරිපූර්ණ කරනකොට බහුල කරනකොට එහෙමයි. වීරිය සම්බොජ්ජංගේ වඩලා බහුල කරනකොට ඒ වගේම සති ප්‍රීති සම්බොජ්ජංගේ වඩලා බහුල කරනකොට පස්සද්ධි සම්බොජ්ජංගේ ඒ වගේම සමාධි සම්බොජ්ජංගේ උපේක්ෂා සම්බොජ්ජංග කියන මේ බොජ්ජංග හත වඩනද්දී බහුල කරද්දී චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ වෙනවා කිව්වා. ඒ වගේම රාගෙන්, දේශයෙන්, මෝහයෙන් සම්පූර්ණ හිත නිදහස් වෙනවා කිව්වා. ඊට පස්සේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ බොජ්ජංග හත වැඩෙන්නේ කුමක් වැඩුවොත්ද? කුමක් බහුල කරොත්ද? ඊට පස්සේ කිව්වා කුණ්ඩලිය කායානුපස්සනාව බහුල කොට වැඩෙනකොට, වේදනානුපස්සනාව බොහෝ වැඩෙනකොට, චිත්තානුපස්සනාව බොහෝ වැඩෙනකොට, ධම්මානුපස්සනාව බොහෝ වැඩෙනකොට, බහුල වශයෙන් වැඩෙනකොට වඩද්දි බොජ්ජංග හත පරිපූර්ණ වෙනවා කිව්වා. එහෙමයි. ඒතර එහෙනම් මේ බොජ්ජංග හත වඩන්න ආස කෙනා කුමක්ද කළ යුත්තේ? සතර සතිපට්ඨානෙ වැඩි යුත්තේ. එහෙමයි. එච්චරයි. ඊළඟට අහනවා ස්වාමීනි සතර සතිපට්ඨානය කුමක් බහුල කරද්දිද කුමන ධර්මයක් වඩද්දිද මේ බලවත් වෙලා යන්නේ? එහෙමයි. ඊට පස්සේ කියනවා කුණ්ඩලිය ත්‍රිවිධ සුචරිතේ භාවිතා කරද්දි බහුල කරද්දි සතර සතිපට්ඨානෙ බැඩලිය යනවා කිව්වා. ඉතින් බාහිර සතුන් මැරීමෙන් වළකිනකොට, හොරකමින් වළකිනකොට, වැරදි කාම සේවනයෙන් ටික ටික වැළකි අපි මේ ජීවිතේ කැප කළොත් මේකට නේද? ස්වාමීනි. හතර සතිපට්ඨානෙ තමයි ටික ටික වැඩිෙන පටන් ගන්න.
ඊළඟට බොරු කීමෙන් වළකිනකොට කේලමින් හිස් වචනෙන් පරුස වචනෙන් වළකිනකොට මොකද වෙන්නේ? කායානුපස්සනාව ටික ටික වැඩෙන්න පටන් ගන්නවා. වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව ටික ටික වැඩෙනවා. එහෙමයි. ඊළඟට කියන ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ කවර ධර්මයන් භාවිතා කිරීමෙන්ද බහුල කිරීමෙන්ද ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වෙන්නේ. ඊට පස්සේ කුණ්ඩලිය ඉන්ද්‍රිය සංවරයේ භාවිතා කරද්දී බහුල කරද්දී ත්‍රිවිධ සුචරිතේ වැඩිලා යනවා කිව්වා. එහෙමයි. ඊට පස්සේ ලස්සනට අද අපි ওই ටික කතා කළා. එහෙයි. බුදුරජාණන් වහන්සේ අහනවා කුණ්ඩලිය භික්ෂුව මේ කොහොමද ඉන්ද්‍රිය සංවර කරන්නේ කියලා. කොහොමද ඉන්ද්‍රිය සංවරයෙන් ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වෙන්නේ? එහෙමයි. එහෙමයි අහන්නේ. කුණ්ඩලිය කෙසේ භාවිතා කරන කෙසේ බහුල කරන ලද ඉන්ද්‍රිය සංවරයද ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ කරන්නේ? එහෙමයි. ඊට දේශනා කරන කුණ්ඩලිය ඔන්න කෙනෙක් ඇහින් රූපයක් දකිනවා. රූපයක් දැක්කට පස්සේ මොකද වෙන්නේ? මනාප එකක් නම් මනාප රූපයක් නම් ප්‍රියමනාප එකක් නම් එතකොට ඒකෙම කොහොමද හිතේ ඇති වෙන්නේ? සතුටක් ඇති වෙනවා. එහෙමයි. සතුටක් ඇති වෙනවා. හැබැයි මේ සතුටින් හිත යට වෙන්න දෙන්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. ආසාවෙන් හිත යට වෙන්න දෙන්නේ නැහැ කියනවා. ලස්සන එකක් තමයි. දැක්කන් සතුටක් ඇති වෙනවා. හැබැයි සතුටින් නොපෙළී කියනවා ඒකෙන් ආසාව උපදින දෙන්නේ නැහැ කියනවා. තමන්ගේ ආධ්‍යාත්මය හිත ඇතුලේ. එහෙමයි ස්වාමීනි. ආසාව උපදින්න දෙන්නේ නැහැ කියනවා. එහෙයි. ඊට පස්සේ ඒ වගේම තමයි කියනවා කය වෙනස් නොවි සිටියේවි. කය වෙනස් වෙන්න දෙන්නේ නැහැ. ආසාව ඇති වුණාට පස්සේ ඊළඟට මොකද්ද වෙන්නේ? කය වෙනස් වෙනවනේ. කයෙන් චර්යාවන් චර්යාවන් පවත්වනවනේ. එහෙමයි ස්වාමීනි. ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැහැ කියනවා. එහෙමයි. හරි බුදුමයිනේ. එහෙමයි. අපි දැන් ඔන්න කොහෙරි ගමනක් යනකොට ලස්සන ගෑනු කෙනෙක් දැක්ක කියලා. එහෙමයි. අපි කොහොමද දැන් ඒ පිළිම කෙනා විවාහ වෙලා. එහෙමයි. සමහරවිට ගෑනු කෙනත් එක්ක කතා කරන්න හිතෙනවා. එහෙමයි. එයා ඒකින් යට මේ අඩියක් තියන්නේ නැහැ ඉස්සරහට කතා කරන සමහර පියවරක් තියන්න එපානේ. එහෙමයි. අන්න එයා ඉරියව් එක කියන්නේ කය වෙනස් වෙන දෙන්නේ නැහැ කියලා කියන්නේ ඒක. කය වෙනස් නොවි පිහිටියේ වේ. එහෙමයි. සමහරට ආසාවත් එක්ක ඊට මුලින් වෙන්නේ hina වෙන්න හිතෙනවා. කතා කරන්න හිතෙනවා. ළඟට යනවා. කතාවට අල්ල ගන්න. එහෙමනේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. අන්නේ වෙනස් වෙන දෙන්නේ නැහැ කියලා කියනවා. බලන්න ඉන්ද්‍රිය දමන්නේ. එහෙමයි. දැන් එහෙම කතා කළා කියලා මහ දෙයක් නෙවෙයි. ඒ විදිහට පාලනය කරනවා කියනවා. ඉන්ද්‍රිය පෙළඹෙන්න තියෙන ඉඩකඩ පාලනය කරනවා. එහෙමයි. ඒක තමයි සංවර කරනවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් ඉතින් අපිට මෙහෙම මොනවා කර කෙනෙක්ගේ දෙයක් මුදල් පසුම්බියක් හරි ෆෝන් එකක් හරි වැටලා තියෙනවා. දකින්නවා. එහෙමයි. දැක්කට පස්සේ දැන් ප්‍රිය දෙයක්නේ සල්ලි කියලා කියන්නේ ෆෝන් එකක් කියලා කියන්නේ. එහෙමයි. ඊට පස්සේ දැකීමත් එක්කම හිතේ මොකද වෙන සමහරට හොරකම් කරන්න හිතෙනවා. ඊට පස්සේ මොකද වටපිට බලනවා. ළඟට යනවා. එහෙමයි. ඊට පස්සේ අත ලං කරනවා එතෙන්ට. බලන්න එතකොට ඒවා. එහෙමයි ස්වාමීනි. ඒ දැන් මේකෙන් කියන්නේ ආසාව උපදින දෙන්නෙත් නැහැ කියනවා. ඒකට අනුව කය චලනය කරන්නේ නැහැ කියනවා. එහෙමයි. කය චලනය කරන්නේ නැහැ කියනවා. එහෙමයි. දැන් භික්ෂුවකට නම් ඒ හොරකම ගැන කියද්දි හරි ලස්සන විස්තරයක් තියෙනවා. අවසරයි ස්වාමීනි. ඒතර භික්ෂුවකට නම් කියන හරි ලස්සන කාරණාවක් තියෙනවා. දැන් භික්ෂුව මුල්ම හොරකම සිද්ධ වුණාට පස්සේ එහෙමයි. භික්ෂුවගේ අතින් මේ අහනවා එතන මම හිතන රජවාසලේ ඉඳලා පැවිදි වෙච්ච කෙනෙක් ඉන්නවා. එහෙමයි. එයාගෙන් අහනවා මොන වගේ ප්‍රමාණයක මුදලක් හොරකම් කළොත් ඒ කෙනාට දඬුවම් පනවන්න කියලා අහනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ කියන අසවල් ප්‍රමාණය කියලා කියනවා. ඒ කියන්නේ මස් තුනක්ද කොහෙද කියලා කියන්නේ මස් සද්ද කොහෙද කියලා. එහෙමයි. ඊට පස්සේ විස්තර කරනවා එහෙනම් මේ මස්සක ප්‍රමාණය හොරකමක් කළොත් එහෙනම් මේ භික්ෂුව පරාජිකයි. එහෙමයි. පරාජය කියන්නේ පරාජය වුණා භික්ෂු භාවය නැති වෙනවා. එහෙමයි. හොරකම් කිරීමෙන් හොරකම් කිරීම. එහෙයි. දැන් ඒතර අද කාලේ නම් එහෙනම් ඒ වගේ නඩුවක් ගොනු කරන්න පුළුවන් ප්‍රමාණය මුදලක්. එහෙමයි ස්වාමීනි. හිරගෙදර හිරබත් කරන්න පුළුවන් හිරගත කරන්න පුළුවන් මුදලක්. හොරකම් කළොත් භික්ෂුවක් එහෙමයි. මේ භික්ෂුව පරාජිකයි. එහෙමයි ස්වාමීනි. පරාජිකයි. පැවිදි මඟ සම්පූර්ණ ඉවරයි. එහෙමයි. භික්ෂු භාවය නැහැ. එහෙමයි ස්වාමීනි. භික්ෂු භාවය නැහැ. එහෙයි. ඒතර බලන්න ඒතර ඒකෙන් වලකින ලස්සන පුදුම ක්‍රම කියනවා. අපි හිතමු දැන් හොර සිතින් අපි හිතමු එයා දෙක දැකලා හොර හිතක් ඇති වෙලා පියවරක් තියෙනවා නම් ඒකට පොඩි යවතක් තියෙන දුකුල යවත.
එහෙමයි ස්වාමී. එතකොට කියලා පිරිසිදු වෙන්න පුළුවන්. එහෙමයි. ස්පර්ශ කරනවා නම් හදිස්සියේ. එහෙයි. ඒකට තුලසිය වතක් තියෙන. ඒකත් කියලා විවරණය වෙන්න පුළුවන්. එහෙමයි. හසින් තිබූ තැනින් හෙලෙව්වොත් එහෙම. පරාජික. හොරකම සිද්ධ වුණා. හොරකම සිද්ධ වුණා. එහෙමයි. එතකන් එයාට ස්ටෙප් දෙකක් තියෙනවා සිහිය පවත්තන්න. එහෙමයි. ඒතර ඉන්ද්‍රිය අසංවරයෙන් එක වෙන්නේ. එහෙයි. ස්ටෙප් දෙකක් තියෙනවා එයාට. එහෙමයි. හරි පුදුමයි ඒක. මේක කියනවා ඒ වගේ කය වෙනස් වෙන දෙන්නේ නැහැ කියන. ඒතර බලන්න සුචරිතය තියෙනවා එතකොට එයාගේ. එහෙමයි ස්වාමීනි. තේරෙනව නේද? එහෙයි. ඒකත් එක්කනේ ඊළඟට ඒ බලවත් වෙන්නේ සමහරලාට එයාට ප්‍රාණඝාතයකට යන්න පුළුවන්. හොරකමකට යන්න පුළුවන්. වැරදි කාම සේවනයකට පෙළඹෙන්නේ. එහෙමයි. ඒවත් එක්කනේ. එහෙයි ස්වාමීනි. අන්න එකයි කියන්නේ ඔහුගේ කය වෙනස් නොවි සිටියේවි. සිත සිටියේවි කියන. එහෙමයි. සිත වෙනස් වෙන්නේ. එහෙයි. ආධ්‍යාත්මී මනමින් සිත පිහිටලා තියෙනවා කියනවා. අර අරමුණත් එක්ක ආධ්‍යාත්මී එකතු වෙලා යන්නේ නැහැ කියන. ඔන්න ඔහොම ඉන්ද්‍රිය සංවර කරොත් ඊළඟට කියනවා මනවින් මිදුනේ වේ කියනවා. ඇසින්ම අමනාප රූපයක් දැක්කොත් එimhe ඒක දැන් අර මනාප රූපයක් නේ. එහෙමයි ස්වාමීනි. අමනාප රූපයක් දැක්කොත් මොකද කරනවා කියලා කියන්නේ? නොහැකිලී කියන. සාමාන්‍යයෙන් අමනාප දෙයක් දැක්ක ගමන් හිත හැකිලිල යනවනේ. එහෙයි. ඒ වගේම නොසන්සුන් සිතක් ඇති වෙනවා. සිත මේක නොසන්සුන් වෙන දෙන්නේ නැහැ කියනවා. එහෙමයි. නොසන්සුන් සිත් නැත්තේවි. ඊළඟට කියන බැගෑපත් සිත් නැත්තේවි. එහෙමයි ස්වාමීනි. දුෂ්ට සිත් නැත්තේවි. එහෙමයි. ඔහුගේ කය පිහිටියේවි. දරද දුෂ්ට සිතක් ඇති වුණා සමහරට අතපය හෙලගෙන පුළුවන් ගහන්න හෙලවෙන්න පුළුවන් නේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒවා ඉරියව්ව වෙන්න දෙන්නේ නැහැ යාගේ. දුෂ්ට සිතකට යන්න දෙන්නේ අමනාප දෙයක් දැක්කොත්. එහෙමයි. සිතත් සිටියේ වේ කියන ආධ්‍යාත්මේ මනමින් පිහිටියේ වේ කි මනමින් මිදුනේ වේ කියලා කියන්නේ. ඔන්න ඔය විදියට ඇස සංවර කරනකොට කාය දුස්චරිතයට යන්නේ නැහැ කියන. එහෙමයි. වචී දුස්චරිතයට යන්නේ නැහැ කියන. සිතින් මෙයා දුරු කරනව නම් කයත් ඒකට අනුව ක්‍රියාත්මක වෙන දෙන්නේ නැත්තම්. එහෙමයි. ඒතර වචනත් ක්‍රියාත්මක වෙන දෙන්නේ නැත්තම්. ඒතර වචනත් පිරිසිදුයි. සමහරට එහෙම හිත ආසාවෙන් හිත ඇවිස්සුනහම සමහරලාට බොරුවකට යනවා. බොරු කියනවා ඊට පස්සේ. එහෙමයි. සමහරලා කේලම් කියනවා. හිස් වචන කියනවා. සමහරට පරුස වචන කියනවා. එහෙමයි ස්වාමී. එහෙමනේ තියෙන්නේ. එහෙයි. හොඳට බැලුවොත් එහෙම තමන්ගේ මේ සිහි කල්පනාන් විතර බලන්න ඕන. ඒතර බලන්න බොරුවට කේලමට හිස් වචන පරුස වචන මේ ඔක්කොටම යන්නේ කුමක් එක්කද? ඉන්ද්‍රිය සංවරත් එක්ක. එහෙමයි. ඉන්ද්‍රිය සංවරත් එක්ක. එහෙමයි ස්වාමීනි. ඊළඟට ඒ අනුන්ගේ දේ තමන් සතු කරගන්න හිතෙන්නේ මේ ඉන්ද්‍රිය සංවරත් එක්ක. එහෙමයි. අනිසත්ත්‍ය වනසන්න විනාශ කරන්න හිතෙන්නේ මේ ඉන්ද්‍රිය සංවරත් එක්ක. එහෙමයි. ඒ වගේම තමයි මිත්‍යා දෘෂ්ටිය බැසගන්නේ ඉන්ද්‍රිය සංවරත් එක්ක. එහෙමයි ස්වාමීනි. එහෙනම් බලන්න මේ ඇසනම් වූ ඉන්ද්‍රිය සංවර කරගන්නවා කියන. කොච්චර ලස්සනද නේ? එහෙමයි. ඊළඟට කියනවා කුණ්ඩලීය තවද භික්ෂුව ඒ කෙනා කනින් ශබ්ද අහන කියනවා. විවිධ ශබ්ද. ප්‍රියමනාප ශබ්ද ඇහෙනකොට කය වෙනස් වෙන දෙන්නේ නැහැ කියනවා. එහෙමයි. දැන් සමහරට කෙනෙකුට නැට වෙනවනේ. එහෙයි. සමහරට පදාලිනෝ මේ තට්ටු කර කර. දැන් මේ එක පාට කෙනෙකුට දුරු කරන්න බැරි වෙයි. එහෙමයි. නමුත් මේ කරන්න ඕන විද්‍ය මෙහිම කරනවා නම් කාය සුචරිතය වැඩෙනවා කියනවා. වචී සුචරිතය මනෝ සුචරිතය වැඩෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න මේ කාය සුචරිතය වඩන්න මේ බුදු කෙනෙක් දකින්න ආශ්චර්යනේ. එහෙමයි. හරිම ආශ්චර්යයි ඒක. මොකද දැන් අර අපි කයින් හොලවලා මේ දේවල් කරනකොට මේ ආස්වාදයක් උපදිනනේ අපි කරන්නේ. එහෙමයි. ඒතර කණින් ශබ්දය අහනවා. එතකොට එයාගේ හිත එකකින් යට වෙන්න දෙන්නේ නැහැ කියන ආශාවෙන්. ප්‍රියමනාප ශබ්දයක් නේ. එහෙමයි. ඊළඟට ඒ වගේම කය වෙනස් වෙන දෙන්නේ නැහැ කියන කය ඒ විදිහටම පවත්ත ගන්නවා. සිත පිහිටියේ කියන ආධ්‍යාත්මේ මනවින් මුදවගෙන වාසය කරනවා කියන. එහෙමයි. සබ්දෙන් ආධ්‍යාත්මේ ඇවිස්සෙන්න කැළඹෙන්න මුකුත් දෙන්නේ නැහැ. ඒකේ මුදවගෙන නිදහස් කරගෙන එයා ඉන්නවා කියන සිහි කල්පනාව.
ඒතර ඔහොම ඉන්නකොට මොකද වෙන්නේ කාලයක් යනකොට? ඇහෙන් දකින්න කිසි රූපයක් නිසා ආධ්‍යාත්මේ ඇලින්නේ ගැහෙන්නේ. හරි ලස්සනයිනේ. ඒතර එහෙම ජීවිතයක් තියෙන කෙනෙකුට එන ත්‍රිවිධ සුචරිතේ පරිපූර්ණයි. එහෙමයි. එහෙම හිතක් තියෙන කෙනෙකුට සතිපට්ඨාන අරමුණු තුල ඒ අරමුණේ හිත පිහිටුවගෙන සුවසේ ඉන්නවා කියන එක හරි ලේසි දෙයක්. බලන්න දැන් එහෙන් රූපේ දැක්කහම ආසාවෙන් යට වෙන්නෙත් නැත්තම්. දීසින් යට වෙන්නෙත් නැත්තම්. කය ඇත්තටම හෙල වෙන්නෙත් නැත්තම්. එහෙමයි ස්වාමී. හිත මිදිලා නම් තියෙන්නේ මනාකොට. එහෙමයි. ඒතර ත්‍රිවිධ සුචරිතේ මොකද වෙන්නේ? වැඩිලා තියෙන්නේ. එහෙමයි. එහෙම කෙනාගේ හිතේ සතිපට්ඨාන අරමුණේ පිහිටවනවා කියන එක ලේසිද අමාරුද? ලේසියි. එහෙයි. ඒතර මේ සතිපට්ඨානේ මනාකොට එයාගේ හිතේ පළපදියම් වෙන්නේ නැද්ද? එහෙමයි ස්වාමී. ප්‍රකට වෙන්නේ නැද්ද? එහෙමයි. සංවේදී වෙන්නේ නැද්ද? පිහිටන්නේ නැද්ද? බොහෝ වෙලා පිහිටවගෙන ඉන්න බැරිද? පුළුවන්. එහෙනම් මේ ඔක්කොටම ප්‍රශ්නේ මොකද්ද? ඉන්ද්‍රිය සංවරය. එහෙමයි. අද ගොඩාක්ම තියෙන අරුබුදය ඔක තමයි. ගොඩාක් තියෙන අරුබුදය. ඕන කඩෙන් අහනවා අප්‍රිය අමනාප ශබ්දයක් අහනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට භාග්‍යවතුන් දේශනා කළා හිත හැකිලෙන්න දෙන්නේ නැහැ කියන ශබ්ද. කෙනෙක් බයිනෝ කියමු. එහෙමයි. හිත හැකිලෙන්න දෙන්නේ නැහැ කියන. බොරුවක් කියනවා කියලා හිතමු. තමන් අවශ්‍යවන කේලමක් කියනවා කියලා හිතමු. තමන් අප්‍රියමනාප හිස් වචනයක් කියනවා කියමුකෝ. හිත හැකිලෙන්න දෙන්නේ නැහැ කියන. එහෙමයි. ඒකත් එක්ක කය යන්න දෙන්නේ නැහැ කියන. අප්‍රියමනාප දෙයදී. කය පිහිටියේ වේ කියන. දුෂ්ට වෙන්න දෙන්නේ නැහැ කියන හිත. හිතේ ස්වභාවයෙන් දැන් අප්‍රිය දේ අහනකොට දුෂ්ට වෙනවනේ හිතට අග්ගා. එහෙමයි. දුෂ්ට වෙන්න දෙන්නේ නැහැ කියන. ඔච්චර දියුණු හිතක් තියෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඒතර එහෙම යුගයක් අද හරි අඩුයි. සිහිනුවන ඒ තරම්ම අඩුයි දුර්වලයි. එහෙමයි ස්වාමීනි. අර පොඩි දේ ඉදිරියේ දුෂ්ට වෙලා ප්‍රකෝප වෙලා මතපය විසි වෙලා සමහරලාට ප්‍රශ්න ගොඩක් වුණාට පස්සේ තමයි දන්නේ මොකක්ද උනේ කියලා. එහෙමයි ස්වාමීනි. එච්චර මේ අපේ ඉන්ද්‍රිය කියන ඒවා අසංවරයි. ඉන්ද්‍රිය සංවර ජීවිත ගත්තොත් එහෙම ඒකයි කියන්නේ අර සිනිල් තෙල් ධාරාවක් වැగిරෙනවා වගේ කියන. එහෙමයි. ගමන බිමන පව. එහෙමයි ස්වාමීනි. ඒ පව සංසිඳල යනවා. එහෙමයි. හරි ආශ්චර්යයි. එහෙයි. පිට වෙන වචන පවා එතකොට සංසිඳිලා. එහෙමයි. පුදුම දෙයක් ඒකනේ. එහෙයි ස්වාමීනි. ඒ තරමට මේ වැඩිමක් වෙන්න ඕන. එන තම තමන් දහම් කැඩපතින් බලන්න එච්චර වැඩිමක් තමන්ගේ ආධ්‍යාත්මෙ තියෙනවද කියලා. එහෙමයි. එහෙම වැඩිමක් නැත්තම් ඇයි සතර සතිපට්ඨානයේ මේ වැඩෙන්නේ නැහැ කියලා කලබල වෙන්නේ? ඇයි බොජ්ජංග වැඩෙන්නේ නැහැ කියලා කලබල වෙන්නේ? එහෙමයි. එහෙනම් ඇයි මේ මාර්ගඵල ලබන්නේ නැහැ කියලා කලබල වෙන්නේ? කලබල වෙලා වැඩක් නැහැ. එහෙමයි. කොහේ ගියත් වැඩක් නැහැ. තමන් කළ යුත්තේ කරන්නේ නැත්තම්. එහෙමයි. මේ ප්‍රතිපදාව කොහේ ගියත් එයා පුරුදු කරගන්න නැත්තම් එයා ධර්මයේ තමන්ගේ ජීවිතේ බද්ධ වෙලා නැහැ. එහෙනම් ඩිංග හරි මේ ප්‍රතිපදාව එයා දිනු කරගන්න ඕන. ස්වාමීනි එදිනදා කටයුතු කරද්දී ගෘහ වාසයේ ජීවත් වෙද්දී මේ හැම අවස්ථාවකම ඉන්ද්‍රිය සංවරයට පැමිණෙන්නේ මහන්සි ගත්තා නම් හරිනේ නේ. එහෙමයි ස්වාමීනි. හරි ශෝධයක් ඒක නේ. දැන් ඔන්න නාසයෙන් ගඳ සුවඳ විඳිනවා කියනවා. ගඳ සුවඳ විඳිද්දී ප්‍රියමනාප එකක් නම් හිතේ ස්වභාවය මොකද්ද? ටග්ගල වසඟ වෙනවනේ. එහෙමයි. එහෙනම් ඒ වසඟ වෙන්න දෙන්නේ නැහැ කියනවා. එහෙයි ස්වාමීනි. වසඟ වෙන්න දෙන්නේ නැහැ කියනවා. ඊළඟට කය වෙනස් වෙන්න දෙන්නේ නැහැ කියනවා ඒකත් එක්ක. හිත පිහිටන්න දෙන්නේ නැහැ කියනවා. මනවින් ආධ්‍යාත්මෙ මිදුණු සිටින් එතකොට සද්දෙන් මිදිච්ච මේ ගඳ සුවඳින් මිදිච්ච හිතක් තියාගෙන වාසය කරනවා. එහෙමයි ස්වාමීනි. කයත් සෙලවෙන්නේ වචනත් සෙලවෙන්නේ. එහෙමයි. කොහොමද නේ? එතකොට දැන් ඉවන් ස්වභාවයක් මේ ආධ්‍යාත්මය උපදවනවා කියන එක අඩු ගන්න මේ යුගයේ මේකයි මට කරන්න තියෙන්නේ කියලා ස්ථිර අධිෂ්ඨානෙ ඉන්න පුළුවන් නම් එහෙමයි ස්වාමීනි. එයා මේ ධර්ම මාර්ගයෙන් බැහැර වෙන කෙනෙක් නෙමෙයි. මේ ධර්ම මාර්ගය අතහරින කෙනෙක් නෙමෙයි. පටලව ගන්න කෙනෙක් නෙමෙයි. එහෙමයි. මොකද එයාට එතකොට ස්ථිර අදහසක් තියෙන මෙයයි මට කරන්න තියෙන්නේ කියලා. ඒක ඩිංග හරි ඒ දේ කරන්න මහන්සි ගන්නව ඇරෙන්න ගැන ලොකුම අරුබුදේ තියෙන. එතකොට අර මේක තීරුම් ගන්න නැති වුණාට පස්සේ අර බාහිර අර මේ
බාහිර අධර්මයේ ඔස්සේ පැටලි යනවනේ. එහෙමයි ස්වාමීනි. එන මෙතනින් නැත්තම් අතනින් හරියයි අතනින් නැත්තම් මෙතනින් හරියයි කිය. එහෙමයි. අඩු ගානේ මේ ජීවිතේ අධර්මෙ පැටලෙන්නේ නැත්තම්. ඒතර අධර්මයේ පැටලෙන්නේ නැති සිතින් වාසය කළොත් එහෙම මේකයි මට කරන්න තියෙන්නේ කියලා මේක පොඩ පුරුදු කරලා එයා දෙවියන් අතරට යන්නේ අධර්මයට පැටලෙන්නේ නැති සිතකින්. එහෙමයි. තේන්න නේද? අධර්මයට නැඹුරු නැති සිතකින්. අධර්මය කියන්නේ කවුද? අසත්පුරුෂයෝනේ. ඒතර අසත්පුරුෂයට නැඹුරු නැති හිතක් තියෙන්නේ යාට. එහෙමයි. සත්පුරුෂයට නැඹුරු හිතක් තියෙන්නේ. ධර්මයට නැඹුරු හිතක් තියෙනවා යාගේ. එහෙමයි සාම. ඒතර මෙතනින් කය අතාරිද්දී එයා මෙයාගේ මේ ජීවිතේ පිදුවන සත්පුරුෂයට නැඹුරු වෙච්ච හිත. සද්ධර්මයට නැඹුරු වෙච්ච හිත පුරුදු කළා නම් එහෙමයි. එයා මේක පොඩ හරි පුරුදු කරනවා නම් මේක බහුල වශයෙන් පුරුදු කරගන්න බැරුණත් එයා ඊළඟ ජීවිතේදී එයා ආයෙත් එයාගේ පුරුද්දට හොයන්නේ කවුද? සත්පුරුෂයෙන්ම. එහෙමයි. ඒ පුරුද්දට හොයන්නේ කවුද? සද්ධර්මයෙන්ම හොයන්නේ. එහෙමයි. ඒත් මේ ජීවිතේ රැවටෙන්නේ නැතුව හිටිනම් ඒ ජීවිතේට එයාට රැකවරණයක් තියෙනවා. එහෙනම් මිනිස්සෙන් අතර මෙච්චර අධර්මයේ තියෙනවා නම් දෙවියන් අතර කොයි වගේ දේවල් ඇද්ද? අනාගතේ තව මොනවා එයිද? එහෙමයි සාම. එතන මොකද වෙන්නේ? එයා එහෙනම් එතනදි රැවටෙන්නේ නැතුව පැටලෙන්නේ නැතුව තමන්ගේ මගේ හිමින් වඩින යන කෙනෙක් බවට පත් වෙනවා. එහෙමයි. කොච්චර ආශ්චර්යද? එහෙයි ස්වාමීනි. ඒතර මේ ධර්ම ශ්‍රවණය බලන් දැන් මේ කියන කාරණා ටික ඒතර මේ දෙව් මිනිස් ලෝකයාට දෙනකොට ප්‍රඥාවන්ත කෙනෙක් නෝන කලඳක් තියෙන කෙනෙක් තමන්ගේ මග ගැන ස්ථාවරයට ආවොත් කොච්චර පිනක්ද මේ ධර්ම දානේ දෙන කට්ටිය. එහෙමයි. මට මෙයයි කරන්න තියෙන්නේ කියන කාරණේ පිළිබඳ නිෂ්ඨාවටපත් වුණොත් එහෙම අධර්මයේ පස්සේ දුවන එක අතාරින්න ගත්තොත් එහෙම අසත්පුරුෂයන් පස්සේ දුවන එක අතාරින්න ගත්තොත් එහෙම ඒ ප්‍රජාවට මේ දෙවියන්ට මිනිසුන්ට යා දීලා තියෙන උත්තරම ලාභයක් නේද? එහෙමයි. එහෙනම් අනිත් අය අධර්මයේ පිටිපස්සෙන් දුවද්දී ඒ දුවන එක වළක්වන්නේ අධර්මයේ කියලා දෙනවනම් අසත්පුරුෂයන් පිටිපස්සේ දුවද්දී එතකොට ඒකෙන් වළකින්නේ කරුණු කියලා දෙනවනම් සසර පුරාවට පින තමන්ගේ පිටිපස්සෙන් එහෙමයි. කොහොමද දෙන්නේ? තමන් අධර්මයේ දුවනකොට තමන් ඒකෙන් වළක්වලා ධර්මයට ගන්න කෙනෙක් ඉදී. තමන් මේ අසත්පුරුෂයන් පස්සේ දුවනකොට එතකොට තමන් ඒකෙන් වළක්වලා සත්පුරුෂය ගාවට යොමු කරන්න කෙනෙක් ඉදී. ඒ තමන් දැන් මේක මේ ජීවිතේ කරනවනේ. එහෙමයි ස්වාමීනි. මේ ජීවිතේ කරනවා එතකොට. ඒතර දුකසේ තමයි සමහරට එයාට දුකසේ එයා හොයාගන්න දෙයකින් තමයි මේ කැප කරන්නේ. එහෙමයි. එතකොට එයාට සසරේ රැකවරණය ලැබෙනවා නම් සුරක්ෂිතයි. එහෙමයි. මොකද අපි පරිස්සම් වෙන්න ඕන කාරණේ තමයි ඇසුරෙන්. එහෙමයි. මුද්‍ර ඇසුර තියෙනව නම් අපිට හැමදාම අපි ප්‍රමාද වුණත් අර ඇසුර විසින් අපි නැවත නිවැරදි කරනවා. රකින්නවා. අපේ ජීවිත කාලේ පුරාවට මේ එතකොට ඒ කල්යාණ මිත්‍ර ඇසුර තියෙනව නම් මග හරියට මගේ පිහිටවනවා නම් අපි වැරදිද්දි ආය අපි නිවැරදි වෙන්න අපට අවස්ථාවක් තියෙනවා. ඒතර බලන්න එහෙනම් අන්නේ උදාහර පිනයි මේ රැස් කරගන්නේ ඔබ. සසර පුරාවට එන තමන්ගේ ජීවිතේ මේ පිනෙන් තමන් සුරක්ෂිත කරනවා. එන ඒ පිනම තමයි තමන්ගේ ජීවිතේ නැවත උදව් කරගන්න මහන්සි ගන්න ඕන. එහෙමයි. මේ වගේ ව්‍යසනයක් තියෙන මේ කාල පරිච්ඡේදයක පවා දුකසේ තමන් ඒක කරනවා නම් ඊටත් වඩා පින රැස් වෙනවා එතකොට. දුකසේනේ කරන්නේ එතකොට. ඒ ස්වාමීනි. තිබිලත් නෙමෙයි සමහරලාට. හරි මරණ බය තියාගෙන කරන්නේ. ආර්ථික ප්‍රශ්න පෙනිපෙනී කරන්නේ. ඒතර ආර්ථික ප්‍රශ්න පෙනිපෙනී සමහරලාට ජීවිත පරිත්‍යාගයෙන් එයා තමන්ගේ මුදල් අතෑරේ කටයුත්ත කරනකොට සසර පුරාවට එතකොට එයා රකින්නේ කොහොමද එතකොට? එයා එතකොට අනිත් අයට ආර්ථික ප්‍රශ්න තිබුණා කියලා එයා රකින්න එක වලකින්නේ. එහෙමයි ස්වාමීනි. එයා හිත රකින්න කෙනෙක් වෙනවා. ඒ තමන්ට ආර්ථික ප්‍රශ්න තියාගෙන තමන් අනිත් අය ආරක්ෂා කරනවා නම් ධර්ම මාර්ගේ. එහෙමයි. ඒතර තමන් සංසාරේ යනකොට තමන්ට මේ හැකියාව නැති වෙනකොට මොකද වෙන්නේ? තමන් ඒ වගේ ප්‍රශ්න තියාගෙන ආරක්ෂා කරන කෙනෙක් ඉදී. එහෙමයි ස්වාමීනි. ඒ වගේ නොටෙනවා කියලා කියන්න බෑනේ අපි. එහෙමයි. ඊළඟට මෙතන විස්තර කරනවා දිවින් රස විඳිනකොට ප්‍රියමනාප රසත් අපිට විඳින්න හම්බ වෙනවා. එහෙමයි. අප්‍රියමනාප රසත් විඳින්න හම්බ වෙනවා. කොහොමද රකින්න කියලා කියන්නේ? ප්‍රියමනාප රසයක් තමන්ගේ දිවට එන ලැබෙනකොට එතකොට ඒකින් ආධ්‍යාත්මික ආසාවෙන් වැළඳ ගන්න දෙන්නේ නැහැ කියන. කොච්චර පරිස්සමෙන් උතර ආහාර පාන ගන්නවදනේ? එහෙමයි ස්වාමීනි. ඒ වගේම තමයි ඒ හේතු කරගෙන කය වෙනස් වෙන්න දෙන්නේ නැහැ කියන. එහෙමයි ස්වාමීනි. කය වෙනස් වෙන දෙන්නේ නැහැ කියන. අපි දුක රස තෘෂ්ණාවෙන්
කෙනෙක් යට වුණාට පස්සේ දැන් බීමට හැබ්බැහි වෙනවනේ මිනිස්සු දිවත් එක්කනේ සම්බන්ධ වෙන්නේ උන්තර. එහෙමයි. ඒතර මිනිස්සු ආයි බාර් හොයාගෙන යනවනේ ඉතින් කයින්නේ කරන්නේ. එහෙමයි. තේරුණා නේද? ඒතර කැම්බීම වලටත් මෙහෙම එහෙම තමයි අපි. කොච්චර ගෙවල් දොරවල් කැම්බීම තිබුණත් අර කොහේදී හරි තැනකදී කාපු එක ආයෙ සිහි වෙනකොට මොකද වෙන්නේ? තියෙන කැම්මදී. හොයාගෙන යන්න හිතනවා. එහෙමයි ස්වාමී. ඒතර ඒ හේතු කරගෙන දැන් මේ භික්ෂුවක් සම්බන්ධයෙන් මෙහෙම විශේෂයෙන් කියන්නේ දැන් භික්ෂුවකට මේක. එහෙමයි ස්වාමීනි. ගෘහගෙදර කෙනෙකුට නම් මේක අර ලේසි නෑ පුරුදු කරගන්න එක. ඒතර භික්ෂුවකට මේක හරි ලේසි දෙයක්. ඒක රස හොය හොයා යන්නේ භික්ෂුව නතර කරනවා. එහෙමයි ස්වාමීනි. ලැබෙන්නේ යම් ආහාරයක්ද ඒකින් යැපිලා ජීවත් වෙන්න භික්ෂුව හුරු වෙනවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයිනේ. එහෙමයි. අහන් ඒකයි. එතකොට කියනවා අප්‍රියමනාප රසයක් නම් මොකද වෙන්නේ? ඒත් හිත නොහැකි හැකිලෙන්න දෙන්නේ නැහැ කියනවා. දුෂ්ට වෙන්න දෙන්නේ නැහැ කියන. දැන් සමහර අප්‍රියමනාප රස වෙන ලැබෙනකොට ගෙවල් වල අඩ දබර කරගෙන ලුණු මදි අරක මදි මේක මදි කියලා. එහෙමයි. ප්‍රශ්න හදාගත්ත කොච්චර ඒවා තියෙනවද නේ? එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න ඒ දේවල් උපදින්න දෙන්නේ නැහැ කියනවා. ඉන්ද්‍රිය සංවරය. කොච්චර දුෂ්කරද? එහෙමයි. දැන් ආහාරි ශ්‍රාවකයෝ සමහරට ගින්නේ ඇතුළ සමහරට කැළඹිලා පිච්චෙනවා. හැබැයි කය වෙනස් වෙන්න දෙන්නේ නැහැ. වචන වෙනස් වෙන්න දෙන්නේ නැහැ. එහෙමයි. මුලින් එහෙම හරි හිටියොත් එහෙම. එහෙමයි ස්වාමීනි. ආධ්‍යාත්මය ඇවිස්සලා. හැබැයි කොච්චර රස මුල් වෙලා ඇහෙන් දැකපු රූපයක් මුල් වෙලා හරි කන ශබ්දයක් මුල් වෙලා හරි රසයක් මුල් වෙලා හරි ආධ්‍යාත්මේ ද්වේෂයෙන් හරි ආසාවෙන් හරි ඇවිස්සලා කෑ ගහද්දී එයාගේ වචන රැක් ගන්නව නම් එයා. එහෙමයි. අඩු ගානේ කය රැක් ගන්නව නම් එයා. ඉන්ද්‍රියයන් ප්‍රමාණයකට දමනය කරන කෙනෙක්. එහෙමයි. දැන් බහුල වශයෙන් කරන දෙයක් ගැන කියද්දී හරියම තමයි කියන්නේ ආසාවවත් උපදින දෙන්නේ. සිතම සංසිඳවනවා එතකොට එයා. එහෙමයි ස්වාමීනි. දේශේ උපදින දෙන්නේ. දුෂ්ට සිත් නැත්තේවි. උපදින දෙන්නේ. එහෙමයි. දේශ හිතක් උපදින දෙන්නෙත් නැත්නම් අප්‍රිය දෙයක් ඉදිරියේදී ප්‍රිය දෙයක් ඉදිරියේදී ආසාව සහිත හිතකුත් උපදින්න දෙන්නේ නැතුව හිත පවත්ත නැවත ඉන්නකොට මොකද වෙන්නේ? ත්‍රි අරමුණ ඉදිරියේදී රාගයෙන් ඇලෙන ස්වභාවය හිතේ නැති වෙන පටන් ගන්නවා. එහෙමයි. ද්වේෂයෙන් යට වෙන ස්වභාවය හිතේ නැති වෙන පටන් ගන්නවා. නැති වෙන්නේ ක්‍රමයටයි වෙන ක්‍රමයට ඔටෝ නැති වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඔටෝ නැති වෙන්නේ. පුරුදු කරලමයි පුරුදු කරද්දිම නැවත කරද්දිම නැතිලා යනවා. එහෙමයි. නිකන් නැති වෙන්නේ නැහැ මහත්තයා. එහෙමයි ස්වාමීනි. කට්ටිය ප්‍රාර්ථනා කරනෝනේ මෙහෙමයි කියලා ඉවරලා නැති වෙන්නේ නැහැ. එහෙමයි. දැන් බලන්න දැන් මේ ධර්ම ශ්‍රවණය කරද්දි තමන්ගේ හිතේ බලන්න ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් ඒ අරමුණුත් එක්ක සම්බන්ධ වෙන්නේ නැතුව දැන් මේ වෙලාවේ වාසය කරන්නේ කොහොමද? ඉන්ද්‍රිය ටික দমনය වෙලා ධර්ම ප්‍රීතියකින් වාසය කරනවා. ඉන්ද්‍රිය ටික দমনය වෙලා නැද්ද? එහෙනම් මේ ධර්ම ප්‍රීතිය මෙයා බලවත් කරන ගත්තොත් මොකද වෙන්නේ? කාලයක් යනකොට. ඒ අරමුණෙන් මෙයාගේ ඉන්ද්‍රිය ටික দমনය වෙන පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. ධර්ම ප්‍රීතියෙන් බලවත් වෙනකොට. එහෙමයි. නැවත ධර්මයේ ශ්‍රවණය කරමින් කන් යොමු කරගෙන. එතකොට නැවත එයා ධර්මයේ කියවමින්, ධර්මයේ සිහි කරමින්, පිරිත් කියමින් එයාගේ හිත අර ඉෂ්ඨකාන්ත රූප, ශබ්ද ඉෂ්ඨ වේවා, අනිෂ්ඨ වේවා. රූපම ආධ්‍යාත්මය ඇතුල් වෙන දෙන්නේ නැත්තම්. එහෙමයි. එහෙනම් ওই යම් කිසි දෙයක් හරි කරමින් මිෂ්ඨකාන්තම හරි අනිෂ්ඨකාන්ත හරි රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණුත් එක තමන්ගේ හිත ඇලෙනවද ගැලෙනවද කියලා බලන්න මේ වෙලාවට. එහෙමයි. එහෙනම් මේ වෙලාවට දැන් ධර්ම ශ්‍රවණයේදී ඉෂ්ඨ වේවා අනිෂ්ඨ වේවා කිසි අරමුණක් ඒක තමන්ගේ හිත ඇලෙන්නේ නැත්නම් ගැලෙන්නේ නැත්නම් එහෙනම් තමන්ගේ ඉන්ද්‍රිය සංවර කරන්න මහන්සි ගන්න මොහොතක් මේක. එහෙනම් ඒක මොකද්ද කරන්න ඕනේ? නැවත කරන්න ඕනේ. එහෙමයි. දැන් එහෙම නිසා තමයි මේ වෙලාවේ කය සංසිඳිලා තියෙන්නේ. ඉන්ද්‍රිය দমনය වෙච්ච නිසා. එහෙමයි ස්වාමීනි. වචන හතරම පිරිසිදු වෙලා මේ වෙලාවේ රැකිලා තියෙන්නේ ඉන්ද්‍රිය দমনය වෙච්ච නිසා. අනුංගදී තමන් සතු කරගන්න මේ වෙලාවේ හිතවිලි පහළ වෙන්නේ නැත් ඉන්ද්‍රිය দমনය වෙච්ච නිසා. එහෙමයි. මේ වෙලාවේ ඉන්ද්‍රිය দমনය වෙලා. එහෙයි ස්වාමීනි. ද්වේෂිතක් ඇති වෙන්නේ නැත්නම් මේ වෙලාවේ ඉන්ද්‍රිය দমনය වෙලා තියෙන්නේ. ඊළඟට මිත්‍යා දෘෂ්ටියට මේ වෙලාව හිත යන්නේ ඉන්ද්‍රිය দমনය වෙලා තියෙන්නේ. එහෙමයි. දැන් බලන්න ධර්මයේ කියවද්දිත් ඔහොම ස්වභාවයන් තියෙනවා ධර්මයේ කියවන එකට පුරුදු වෙන්න. ධර්ම ශ්‍රවණයේදී එක තියෙනවා නම් ධර්ම ශ්‍රවණයට පුරුදු වෙන්න. බලන්න පිරිත් කියද්දිත් එහෙම හිතක් ඇති කරගන්න පුළුවන්ද බලන්න. එහෙනම් පිරිත් කියන එක නිතර කරන්න.
එහෙමයි ස්වාමීනි. ඊළඟට බලන්න දාන ආදී පින්කම් කරනකොටත් එහෙම හිතක් ඇති කරගන්න පුළුවන්ද බලන්න. එහෙනම් නිතර නිතර මේ පින්කම් කරන්න. එහෙමයි. චෛත්‍ය බෝධි වඳිනකොට තමන්ට බුදුගුණ කියද්දී බුදුගුණ දහම් ගුණ සංගුණ කවි කියනකොට තමන්ට එහෙම හිතක් ඇතු ඉන්න පුළුවන්ද බලන්න. ඉන්න පුළුවන් නම් මොකද කරන්න ඕන? ඒ අරමුණ නැවත නැවත දියුණු කරන්න. එහෙමයි. ධර්ම මාර්ග වැඩමී ඔක්කොම තියෙන්නේ. එහෙමයි. එහෙමයි තියෙන්නේ. දැන් කාට හරි ගිලන් කෙනෙකුට උපස්ථාන කරනකොට බලන්න මේ ඒ වගේ හිතක් ඇති වෙන්නේ නැද්ද කියලා. එහෙනම් ගිලන් උපස්ථාන කරමින් පින් පුරන්න. එහෙමයි. ඊළඟට ගෙදර දොරේ යයිට හරි ඥාතීන්ට හරියට හොඳට උපකාර කරනකොට සතුටින් උපකාර කරන්න පුළුවන්ද බලන්න. එහෙමයි. මෛත්‍රී හිතින් උපකාර කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්ද්‍රිය දමනය වෙලා තියෙන්නේ. දුෂ්ට හිතක් ඇති වෙන්නේ නැත්නම් ආසාවෙන් යට වෙන දෙන්නේ නැත්නම්. දැන් සමහර ආච්චිලා සීයලා ළමයි බලා ගන්න ගෙවල් මුණුපුරු මිනිපිරියෝ. එහෙමයි. ඒතර ඒගොල්ලන්ට මේ සමහර කට්ටිය කියනවානේ මේක වදයක් නෙමෙයි මේක කියලා. එහෙම නෙමෙයි බලන්න ඕන. තමන්ගේ ඒ වෙලාවේ කාරුණික හිතක් තියෙද බලන්න. එහෙනම් ඒ කටයුත්තෙන් තමන්ගේ හිත වැඩෙනවා. එහෙමයි. හැබැයි ඒ ඇයිද තියෙන ඊළඟ අනුතුර තමයි ගොඩක් වෙලාට ඒ නිරන්තරයෙන් අර ළමයි වඩා ගැනීමෙන් ඉඹීමෙන් එතකොට ආසාවෙන් යට වෙලා ඕම් තියෙන්නේ. ප්‍රශ්න තියෙන්නේ. අසංවරයටපත් වෙනවා. අසංවරයටපත් වෙනවා. එහෙමත් වෙන්න දෙන්නේ නැතුව එහෙමයි. ළමයි නලෝ ගන්න ඕන වෙලාවේ ගාන්න නලෝගෙන කවියක් කියලා මොනවා හරි කතාවක් කියලා එහෙමයි. ආසාවෙන් යට වෙන්න දෙන්නේ නැතුව කාරුණික හිතක් තියාගෙන කරන්න පුළුවන් නම් ගුරුවරුන්ට උගන්වන්න පුළුවන් නම් එහෙමයි. ඊළඟට දෙමව්පියන්ට දරුවන්ට අනුග්‍රහ කරන්න පුළුවන් නම් ඒ හිතින්. ඒ කියන්නේ ඉන්ද්‍රිය দমনය වෙලා තියෙන්නේ. දාන බලන්න එතකොට මේ හැම දෙයක්ම කරමින් බලන්න ඒක කරනකොට කොහොමද ඉන්ද්‍රිය අසංවර වෙන්නේ නැතු මම මේ කරන්නේ කියලා. එහෙමයි. ඒ හැම දෙයක්ම ධර්ම මාර්ගයට ලාභයක්. කරගෙන වාසය කරන්න පුළුවන් යාට. එහෙමයි. ඉන්ද්‍රිය দমনයට ලාභයක් කරගෙන මොකද දැන් ඉන්ද්‍රිය দমনය කරනකොට සමහර ගෘහගෙදර ඉන්න කෙනෙක් පුටු වාඩිලා කරන්න වෙන්නේ නැහැ නේ මහත්තයා. එහෙයි ස්වාමීනි. නේද? සමහර අත්පතු ගන්න තියෙනවා. ඒතර ගෙදර අය ගැන කාරුණික හිතක්, ගෙදර අය ගැන මුදිතා සම්පන්න හිතක් මේ ක්‍රියාව කිරීම තුළ අනිත් අයට සැලසෙන යහපත ගැන හිතලා හිත සංසිඳෝගෙන Tamanට ඒක සතුටින් කරන්න පුළුවන්. ඒතර ඉන්ද්‍රිය দমনයක් තියෙනවා යාට. එහෙමයි. උයද්දි පිහද්දි කාලා බීලා අනෙක් කට්ටිය ඊළඟ දවසේ වෙනකන් ජීවත් වෙනව නේද කියලා හිතලා. එහෙමයි. මේ කන්න බොන දුන්නට පස්සේ ඊළඟ දවසේ වෙනකන් ජීවත් වෙනෝනේ කට්ටිය. එහෙමයි. නේද? එහෙයි. සමහරට කන්න බොන්න ඉවෙනතොත් ඊළඟ දවසේ වෙනකොට තමයි මැරිලච්චයි දන්නේ. අසනීපත් වෙයි. එහෙමයි. එහෙනම් මම නිසා නේද මේ හිට වෙනකම් මේගොල්ලෝ ජීවත් වෙන්නේ? මම නිසා නේද මේගොල්ලෝ හිට වෙනකම් මේ සූපත්තු කයින් වාසය කරන්නේ මම උයලා දෙන නිසා නේද කියලා හොඳ ලස්සන හිතක් හදාගෙන මෛත්‍රී සිතින් දුෂ්ට නැති හිතින් කලබල නැති හිතින් එහෙමයි. උයලා පිහලා දෙන්න පුළුවන් නම් එහෙයි. ආසාවට යට වෙන්නේ නැති හිතින් ඉන්ද්‍රිය দমনයක් නැද්ද යාගේ? තියෙනවනේ. එහෙමයි. එහෙනම් මේ ගෙදර දොරේ ඉඳගෙන මේක එයාට ඒ ජොබ් මේ රැකියාව කරන්න පුළුවන් එහෙම. ඒ සේවය දැන් වෛද්‍යවරු ඉන්නවා. ඒතර රෝගියෙක් ගැන කාරුණික සිතින් දුෂ්ට සිතක් නැත්තම් නේද? එතකොට ඒ කාරුණික සිත උපදවාගෙන ඒ වෙලාවට ආශාවෙන් යට වෙන්න දෙන්නේ නැති සාමාන්‍ය හිම වෙනෝනේ. ලස්සන කෙනෙක් ආවොත් එහෙම අපට ආශාවෙන් යට වෙලා. එහෙමයි ස්වාමීනි. කැත කෙනෙක් ආවොත් එහෙම සමහරවිට තරහින්. එහෙම වෙන්න දෙන්නේ නැතුව. එහෙයි. ඒ දෙන්න ඉදිරියේදීම කාරුණික සිතින්. එහෙමයි. එයාට කරන්න පුළුවන් නම් කාරුණික සිත බලවත් කරගෙන මෛත්‍රී සිත බලවත් කරගෙන එයාගේ සැපය ගැන බොහොම ආසාවෙන් කරන්න පුළුවන් නම් අන්න ඉන්ද්‍රිය দমনයක්. එහෙමයි ස්වාමීනි. ඊළඟට තියෙනවා බලන්න එතකොට මේ ඉන්ද්‍රිය দমনය යුතු වාසය කරනකොට එයාගේ කාය සුචරිතය වැඩෙන්නේ එයාගේ ජීවිතේ. අර රැකියාව තුළ වේවා දරුවන්ට කරන උපකාරය තුළ වේවා ගෙදර දොරේ අයට කරන උපකාරය තුළ වේවා මොකද වෙන්නේ? සතුන් මැරීමෙන් හොරකමින් වැරදිකාම සේවනමින් වැළකුණු ජීවිතය. එහෙමයි. බොරුවෙන් කේලමින් හිස් වචනෙන් පරිස වචනෙන් වැළකුණු ජීවිතේ. ඒතර අනුන්ගේ දෙයක් Tamanට කඩා වඩා ගන්න සිතිවිල්ල පහල කරන්න නැති ජීවිතය. එහෙමයි. ද්වේෂයට යට වෙන්නේ නැති ජීවිතය. සම්මා දිට්ඨියෙන් යුතු ජීවිතය. එහෙමයි. ඔය ජීවිතය අවුරුදු 20ක් 30ක් 40ක් වැඩෙනකොට එතකොට එයාගේ හිත සතිපට්ඨානෙ පිහිටවන්න බැරි වේද? පුළුවන්. එහෙමයි. අපි තුක බැරි වුණා කියලා. නමුත් ඒ වැඩුණු හිතකින් නෙවෙයිද මැරෙන්නේ? වැඩුණු හිතකින් මැරෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ ගෙදර දොරේ පවා කටයුතු කරනකොට සතර බ්‍රහ්ම විහරණ ඒ හිත පිහිටවන්න පුළුවන් ලස්සන මානසිකාරයක් උපද්ද ගන්න යා දක්ෂ වෙනවා. දැන් ඊළඟට මම කරන්න හිතාගෙන ඉන්නේ අන්න ඒකට මේ ඉන්ද්‍රිය দমনයට ඇත්තටම අනුග්‍රහ කරන කාරණා කීපයක් තියෙනවා. එහෙමයි ඒක ස්වාමීනි. අවිජ්ජා කියන සූත්‍රය ලස්සනට විස්තර කරනවා. එහෙයි. ඒ දේශනාව කරන්න බලාපොරොත්තුවක් තියෙනවා ඊළඟට. එහෙමයි ස්වාමීනි. එතකොට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් කොහොමද මොන විදියටද යෝනිසෝ මනසිකාරය කරමින්ද ගෘහ ජීවිතේ කටයුතු කරන්න ඕන.
එහෙමයි. ඒතර එහෙම කරනකොට එයා යම් සිහියකින් ඉන්ද්‍රිය දමනයකින් gedara තොරේම වාසය කරනවා. ඒකට එයා ධර්ම මාර්ගේ වඩන කෙනෙක්. එහෙමයි. කලබල වීමයි ප්‍රශ්නේ. කල්යාණ මිත්‍ර කලබල වෙච්ච ගමන් කල්යාණ මිත්‍ර සම්පත්තිය අතහැර ගන්න. පිරිසුද්ධ සද්ධර්ම ශ්‍රවණිය අතහැර ගන්න. එහෙමයි. අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතන තමයි ලොකු ප්‍රශ්නේ තියෙන්නේ. එහෙයි. ඊළඟට තමයි ගෙද සමහර අය ඉන්නවා අර මාන්නක්කාරකම නිසා එක්කෙනෙකුට අනිත් එක්කෙනා යටත් වෙන්න කැමති නැහැ. ඒ යටත් වෙන්න බැරි වීම නිසා සමහරට මෛත්‍රී හිත උපදව ගන්න බෑ ගෙවල් වල සමහරලාට. එහෙමයි ස්වාමීනි. ඒතර ඒක තේරුම් ගන්න ඕනේ මේ මාන්නක්කාරකම. ඒතර මේ මාන්නක්කාර හිතය පාලනය කර ගන්න ඕනේ. බිරිඳක් නම් අනිවාර්යෙන් සැමියෙකුට ගෞරවනීය හිතක්. එහෙමයි. ස්ත්‍රියකට අනිවාර්යෙන් තියෙන්න ඕන එක. එහෙමයි ස්වාමීනි. මොකද ස්ත්‍රියක් සුගතියකට යන්න ප්‍රධාන කාරණාවක් තමයි සැමියට තියෙන ගෞරවනීය හිත. කොච්චර ඡණ්ඩ වුණත් ඒ ගෞරවය දුරින් හරි තියාගෙන ඉන්න ඕනේ. එහෙමයි. සමහරලාට ඡණ්ඩ කෙනෙකුට නම් ඔක්කොම දේවල් කරන්න බැරි වෙයි. අඩු ගානේ ගෞරවනීය හිත තියාගෙන පරිස්සමෙන් ඉන්න. එහෙමයි. සමහරට වියල පිළ අතර දෙන්න බැරි වෙයි. සමහර කට්ටිය ඉන්න ඕනේ අර වියල පිළ අතර විල ඔක්කොම දෙක ගත්තාම අර යටත් කරගන්නම් බලන්න ඕනේ. එහෙමයි. එහෙම කරන්න සමහරට බැරි වෙන්න පුළුවන්. සමහරට උයල පියල පාඩුවේ ඉන්නවා එතකොට එයා ගෞරවනීය හිතින් දුරි. එහෙමයි. අතුපතු ගහලා දීලා ගෞරවනීය හිතින් පාඩුවේ ඉන්නවා. බේත් ටික අවශ්‍ය නම් හදලා දීලා ගෞරවනීය හිතින් දුරින් ඉන්නවා එයා එතකොට. එහෙමයි. ඒතර යාර ස්ත්‍රී ගෞරවනීය සිත රැක ගන්නවා එයා. එහෙමයි. ස්ත්‍රීට හරි වැදගත් දෙයක් කියලා. ඒතර පුරුෂයාට ඇති වෙන්න ඕන දෙයක් තමයි කාරුණික හිතක්. එහෙමයි. සමහර කාරුණික හිත හදාගත්ත ඇති කරගත්තට පස්සේ සමහර පුරුෂයෝ ඉන්නවා කාන්තාව වර්ධව වටහා ගන්න. කාන්තාව වර්ධව වටහා ගන්න ඊට පස්සේ ඒක මේ අවියක් කරගන්නවා. එහෙමයි. අවියක් කරගෙන ඊට පස්සේ මේ අර යටත් කරගන්න හදනවා. එතකොට මොකද්ද කරන්න ඕන? ඒතර හැමදේම ළඟට ඔක්කොම කරන්න බෑනේ. ඒතර එයාට මිල මුදල් හොයලා ධාර්මිකව හොයලා එයාට අවශ්‍ය කලමනා ගෙනත් තියලා. එහෙමයි. සමහර උයන පිහිනෙකට උදව්වක් කරන්න පුළුවන් නම් වටෙන් පිටින් උදව්වක් කළා. එහෙමයි ස්වාමීනි. නේද? ගෙදර දොරේ ටිකක් පිරිසිදු කරගන්න ඇත්තටම උදව්වක් කරන්න පුළුවන් නම් ඒ ටික කළා. එහෙමයි. පොඩි දරුවෝ ඉන්නවනම් සමහරලාට ඒතරේ දරුවන්ගේ දේවල් හොයලා බලලා අවශ්‍ය ඕන දේවල් තියෙන ගෙනත් දීලා. එහෙමයි. ඇඳුම් පැළඳුම් කලින් කාලට ගෙනත් දීලා. එහෙමයි. විටි මිට කට්ටියත් එක්ක පොඩ්ඩක් එළියට ගිහිල්ලා. එයා කාරුණික හිත රැක් ගන්නවා. එහෙමයි ස්වාමීනි. එයා විනාශ වෙන්න දෙන්නේ නැහැ. එහෙමයි. તો දරුවෝ මුල්ලත් ඇති වෙන කාරුණික හිතක්. එතකොට අර හැමතිස්සෙම දුරස් බව තියාගෙන කාරුණික හිත තියාගෙන ඉන්නවා. එහෙමයි සර්. මෙයා දුරස් බව තියාගෙන ගෞරවණීය හිත තියාගෙන ඉන්නවා. එහෙමයි ස්වාමීනි. කොච්චර රැකවරණයක්ද? ස්වාමීනි නොඇලී කාරුණික සිත පවත්වාගෙන නොඇලී කාරුණික සිතයි නොඇලී ගෞරවණීය හිත. එහෙමයි ස්වාමීනි. ඒතකොට මේ ස්ත්‍රියත් පුරුෂයත් ගෘහ ජීවිතේ ලස්සන දහම්මග වඩන තැනක්. එහෙමයි. දැන් පැවිදි ජීවිතෙත් ඒත් එහෙමයි. දැන් උපාධ්‍යයන් වහන්සේට ගුරුවරයාට ගෝලියෝ ගැන තියෙන්න ඕන කියන කාර්මික සිත. එහෙමයි. ගෝලයන්ට තියෙන්න ඕන කියන උපාධ්‍යයන් වහන්සේ ගැනයි ගුරුවරයා ගැන ගෞරවණීය හිත. එහෙමයි. මේ භාගතුන් දේශනා ගන්න එක. පුත්‍ර සේනෙහියක් තියෙන්න ඕන කියන උපාධ්‍යයන් වහන්සේට ගුරුවරයන්ටයි ගෝලියෝ පිළිබඳව. පුත්‍ර සේනෙහිය. එහෙමයි ස්වාමීනි. ඒතර ගෝලයන්ට තියෙන්න ඕන කියන තාත්තා කියන හැඟීම තියෙන්න ඕන කියන. එහෙමයි. කොච්චර ලස්සනයිද? ඒතර බලන්න මේකට මේ ඉන්ද්‍රිය සංවරය කියන කාරණා එතකොට සම්බන්ධ කරගත්තට පස්සේ කොච්චර සුන්දරද? එහෙමයි ස්වාමීනි. ඒ හැම තැනකම තියෙන ඉන්ද්‍රිය දමනය. ඒතර අර ගෞරවණීය හිත තියෙනව නම් එතකොට ආසාවේ මුසපත් වෙච්ච හිත නැහැ. එහෙමයි ස්වාමීනි. එතකොට කාරුණික හිත තියෙනව නම් ආසාවේ මුසපත් වෙච්ච හිත නැහැ. එහෙමයි. ඒව සංසිඳලානේ. කාරුණික බව කියන්නේ ගුණයන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා දැන් මේක අද ආදරේ තියෙනවද සෙනෙහස තියෙනවද කියලා තේරුම් ගන්න මේ රාගයෙන් ඔක්කොම තීරණය කරන්නේ. ඒක රාගයට ප්‍රතිබද්ධ වෙලා නේ තියෙන්නේ. අසංවර වුණ අසංවරේල නීච බවටම ගිහිල්ලා. එහෙමයි ස්වාමීනි. නීච බවට ගිහිල්ලා. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. එහෙයි. ඒ නිසා මේ නීච බවකින් ශ්‍රේෂ්ඨ දෙයක් මනින්න බෑ. ශ්‍රේෂ්ඨ දෙයකිනුයි ශ්‍රේෂ්ඨ දෙයක් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ශ්‍රේෂ්ඨ හිතක් තියෙනවා. එහෙමයි. අර නීච හිතකින් ශ්‍රේෂ්ඨ දෙයක් අත්දකින්න බෑ යාට. ඒසෝ නීච හිතකින් ශ්‍රේෂ්ඨ දෙයක් අත්දකින්නත් බෑ තේරුම් ගන්නත් බෑ හිත පිහිටන්නේ නැහැ. අර මේ සංස්ථාවක පැවැත්මටත් උපකාර දැන් ආයතනයක් වුණත් එහෙමනේ. එහෙමයි ස්වාමීනි. ඉහළ පෙළේ කට්ටියට පහළ පෙළේ අය ගැන කාරුණික හිතක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. පහළ පෙළේ අයට ඉහළ පෙළේ කට්ටිය ගැන ගෞරවණීය හිතක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. කොච්චර ලස්සනද නේ? එහෙයි. ඒතර අර දුෂ්ටකම් ඉරිසියාකම් ඔක්කොම අර උඩින් එන කට්ටිය කරුණාව නිසා නැති කරගන්නවා පහළින් ඉන්න කට්ටිය ගෞරව නිසා නැති කරගන්නවා. එහෙමයි ස්වාමීනි.
ඔහොම නෙවෙන්න ඕන. එහෙයි. දැන් ගිහි ඇත්තන්ට ශ්‍රමණය ගැන තියෙන ගෞරවණීය හිත. එහෙමයි. ඉතින් ශ්‍රමණයන්ට ගිහි ඇත්තු ගැන තියෙන කාරුණික හිත. ඒතර ඒගොල්ලෝ කාරුණික හිතේ පිහිටලා කුසල් දිනු කරගන්නවා. අරගොල්ලෝ ගෞරවණීය හිතේ පිහිටලා කුසල් දිනු කරගන්නවා. එහෙමයි. ඒතර ඉන්ද්‍රියන් ටික හරි ලේසි දමනය කරගන්නවා හිත් දෙක තියෙනවනේ. එහෙමයි. හිත් දෙක තියෙනවනේ. එහෙයි. ඊළඟ මෙතන විස්තර කළා කයින් ඒ වගේම ඉෂ්ඨකාන්ත මනාප පහසක් ලැබුණත් ඒක නෑ මොකද කරන්නේ කය වෙනස් වෙන දෙන්නේ නැහැ කියන ආසාවෙන් යට වෙන දෙන්නේ නැහැ කියන එහෙමයි. මනාකොට සිත මුදවාගෙන වාසය කරනවා කියන අනිෂ්ඨ අකන අප්‍රිය අමනාප පහසක් ලැබුණා අසනීපයක් වුණා කියන එහෙමයි. දුෂ්ට හිත දුෂ්ට වෙන දෙන්නේ නැහැ කියනවා ඉවසගෙන යා ඉන්නවා කියනවා එහෙමයි. හිත ඒක යට වෙන දෙන්නේ නැහැ කියනවා හරි ආශ්චර්යනේ. එහෙමයි. මනසට ප්‍රියමනාප අරමුණු වෙනවා ලස්සන. හිතේ ස්වභාවය මොකද? ප්‍රියමනාප ඒ වෙනකොට ඒ ඔස්සේ හිත හිතා වෙලි ඉන්නවා. එහෙන් වෙලෙන්න දෙන්නේ නැහැ කියනවා. එහෙමයි. දැන් මේක දවසකට පැය හරි පුරුදු කළත් කෙනෙක්. එහෙමයි. පැය හරි පුරුදු කළා. එහෙයි. ඊළඟට ඒ වගේම අනිෂ්ඨාකාන්තමනාප වෙනකොට ගැටි හිතින් ගැටි ඉන්නවා. අතීත දේවල් අරබය අනාගත දේවල් අරබය. එහෙමයි. එහෙම හිත පවත්වන්න දෙන්න හිත මනාකොට මුදවගෙන වාසය කරනවා කියන. බුදුරජාණන් දේශනා කරනවා කුණ්ඩලිය ඔන්න ඔය විදියට යම් කලෙක ඇසෙන් රූපයක් දැකලා මනාප අමනාප රූපයන් පිළිබඳ ඒ කෙනාගේ හිතේ කය වෙනස් වෙන්නේ නැත්නම් සිත මනාකොට පිහිටලා නම් තියෙන්නේ ආධ්‍යාත්මේ මනමින් පිහිටලා නම් තියෙන්නේ. ওই විදියට කනින් අහන ශබ්ද මනාප අමනාප ශබ්ද නිසා නාසයෙන් විඳින මනාපන අමනාප ගඳ සුවඳ නිසා එහෙමයි. දිවෙන් විඳින මනාප අමනාප රස නිසා කයෙන් විඳින මනාප අමනාප පහස නිසා ඊළඟට මනසට එන මනාප අමනාප අරමුණු නිසා ඒ කෙනාගේ කය වෙනස් වෙන්න දෙන්නේ නැත්තම් ඒ හේතු කරගෙන සිත මනාකොට ඒ අරමුණේ පිහිටගෙන නම් ඉන්නේ මනවින් හිත ඒක කරුණේ මුදෝගෙන ඉන්නව නම් කුණ්ඩලිය මේ විදියට වඩනකොට බහුල කරනකොට ඉන්ද්‍රියේ අන්නේ ඉන්ද්‍රිය සංවරය සතුම් මැරීමෙන් වැළකීම හොරකමින් වැරදිකාම සේවනයෙන් වැළකීච්ච ජීවිතයක් වැඩෙන්න හේතු වෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? ඔය විදියට ඉන්ද්‍රිය සංවරය වැඩෙනකොට තමයි කියනවා කුමක්ද? කියන්නේ මනාප අමනාප කිසි අරමුණකට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නෙත් නැහැ, කය වෙනස් වෙන දෙන්නේ නැතුව නැවත ඒක පුරුදු කරනකොට නැවත බහුල කරනකොට බොරුවට, කේලමට, හිස් වචන, පරුස වචන වලට යන්නේ නැති ජීවිතයක් වඩන්න පුළුවන් කියලා. එහෙමයි. වැඩි පිරෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ වගේ මනාප අමනාප කිසි අරමුණකට ওই විදියට කය සෙලවෙන්නේ නැතුව සිත වෙනස් වෙන දෙන්නේ නැතුව මනාකොට මුදවගෙන ඉන්නකොට මොකද වෙන්නේ? අනුන්ගේ දේට ආසාවෙන් හිත බැඳගන්න නැති අනුන්ගේ දේට සමසතු කරගන්න සිතීලි පහළ වෙන්නේ නැති ඒ වගේ අනිසත්ත්ව විනාශ කරන්න සිතීලි පහළ වෙන්නේ නැති මිත්‍යා දෘෂ්ටියට යන්නේ නැති සිතකින් එයාට ඉන්න පුළුවන් කියන. එහෙමයි. ඒ සිත වැඩෙනවා කියන. හරි ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. එහෙනම් හොඳට දැන් මේකෙන් හොඳටම පැහැදිලි මොකද්ද? ඉන්ද්‍රිය দমনය කරගත්තොත් තමයි මේ කියන විදියට කාය සුචරිතේ වැඩිමේ පූර්ණය වෙන්නේ. එහෙමයි. ඒතර එක දවසක් දෙයක් කරන එක නෙවෙයි කියන්නේ මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද ඉන්ද්‍රිය සංවරය ත්‍රිවිධ සුචරිතේ සම්පූර්ණ කරනවා කියන්නේ. එහෙමයි. සම්පූර්ණ කරනවා කියන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතේ ওই විදිහට ඉන්ද්‍රිය සංවරය කළද තියෙන්නේ කියලා. එහි ඉන්ද්‍රිය සංවරයක් නැත්තම් එහෙනම් මේ හතර හතිපට්ඨානේ මේ වඩන්න මහන්සි ගත්තට හිත පිහිටන්නේ නැහැ ලේසියි. එහෙමයි ස්වාමීනි. ඒක සාමාන්‍ය දෙයක්. ඒතර ඒක සතර හතිපට්ඨානේ තියෙන අසාර්ථකත්වයක් නෙමෙයි. ත්‍රිවිධ සුචරිතේ වැඩිලා නැති කම විතර ප්‍රශ්නයක් තියෙන්නේ. ත්‍රිවිධ සුචරිතේ වැඩුන්නේ නැත්තේ ඇයි? ඔය කියන විදිහේ ඉන්ද්‍රිය দমনයක් ඔබේ ජීවිතේ ඔබ කළා නෑ. එහෙමයි. මේ ධහම පරම ගම්බීරයි. යඹුරු ධහමක් මේක. ගම්බීරයි කියලා කියන්නේ පුරුදු කරන අමාරු නිසා ගම්බීරයි කියලා කියන්නේ. එහෙමයි. පුරුදු කරගන්න තියන මේ දැන් ඇහෙන් රූපයක් දැක්කට පස්සේ මේ සිදුවෙන සිද්ධිය තේරුම් ගන්නවත් බෑ. ඒකයි ගම්බීරයි කියන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් අපි ඉන්ද්‍රිය සංවරය ගන්න නිකන් අහපු ගමන් හිතනවා හරි මම ඒක දන්නවා කියලා. දැනගත්තට මදි. එහෙමයි. ඇහෙන් රූපේ දැක්කට පස්සේ මේ භාගතුන් වහන්සේ දේශනා කරපු හැම ස්ටෙප් එකක්ම හැම පියවරක්ම තමන්ගේ ජීවිතේ වෙනවා.
එහෙමයි. ඒක නොවෙන්නම එතකොට වෙනවා කියලා ඉස්සෙල්ලා දකින්න එපා. දැක්ක කෙනානේ ඊට පස්සේ නොවෙන්න මග බලාගන්නේ. එහෙමයි. දැක්ක කෙනා නොවෙන්න වග බලා ගන්නවා. දැකලත් නැත්තම් නොවෙන්න වග බලාගන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් ධර්මයේ ගැඹීර නැද්ද? එහෙනම් ඉන්ද්‍රිය සංවරය කියන්නේ ගැඹීර නැද්ද? එහෙමයි. ගැඹීර ධර්මයක් ඒක. නිවනටම ගෙනියන ධර්මයක් ඒක. එහෙමයි. නිවන් මඟ සම්පූර්ණ කරන ධර්මයක් ඒක. එහෙමයි. දැන් මේ සම්පූර්ණ වෙලා නම් ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණයි. ඒ සම්පූර්ණ වෙලා නම් සතර සතිපට්ඨානෙ සම්පූර්ණයි. ඒ සම්පූර්ණ සප්තබුද්ධංග සම්පූර්ණයි. ඒ සම්පූර්ණ නම් මොකද්ද වෙන්නේ? විද්‍යාවිමුක්ති සම්පූර්ණ වෙනවා. ඉවන් උදාර දහමක් මේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේක දහම් කැඩපතින් තමන්ගේ ජීවිතය දිහා බල බලා මේ අඩුපාඩු තේරුම් අරගෙන ශ්‍රද්ධාවෙන් තෙතබරිත වෙච්ච ජීවිතයක් ඇති කරන් මෙවන් පරම ගම්බීර දහමක් තථාගත බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා නේද කියලා. එහෙමයි ස්වාමීනි. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි මේ දහම නම් මනාකොට දේශනා කරපු ස්වාක්කාල දහමක්මයි. ශ්‍රාවක සංඝරත්නේ මේ දහම නේද මේ විදිහට පුරුදු කළා නේද නිකලෙස් උනේ. එහෙමයි. මාර්ගඵලලාභී ශ්‍රාවකේ බවට පත් උනේ එවන් උත්තම වෙන මේ ලෝකේ අනුත්තර පින්කෙතක්මයි කියලා තෙරුවන් සරණේම මනාකොට පිහිටි හිතක් ඇති කරගන්නට මේ පින්වත් සියලු දෙනාට මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අප කෙරෙහි අනුකම්පාවෙන්ම අද දවසෙත් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපට පෙන්වා වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති මේ පූජනීය මහා සංඝරත්නය අපි හැම දිනම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන මොහොත පුණ්‍යානුමෝදනාවත් අනුකම්පාවෙන්ම සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. කාරුණික පින්වත්නි අද දින දහම් කැඩපු ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් පදිංචි පින්වත් සුබානී සූර්යාරච්චි පින්බර මහත්මිය විසින්. ඉතින් මේ පින්වතුන් රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ඒ පින්වතුන්ගේ ලස්සන උදාර සිතවිල්ලක් තියෙන කුමක්ද? ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙන සසර වසනාතුරු කල්යාණ මිත්‍රය ඇසුර ලැබමින් ධර්මයේ හැසිරීමට අවස්ථාව ලැබීම පිණිසම මේ උතුම් පින හේතු වාසනා වේවා. චතුරාර්ය සත්‍ය ධර්මයට අවබෝධ වීම පිණිස මේ පින හේතු වාසනා වේවා කියලා ලස්සන සිතුවිල්ලක් තියෙනවා. බලන්න මේ පුණ්‍ය ඒ උදාර කටයුත්ත කරලා කල්යාණ මිත්‍ර සම්පත්තිය ලෝකයට දීලා සද්ධර්මයේ ලෝකයට දීලා ඒ ප්‍රාර්ථනාව මේ එතුමිය කරනවා. ඒතර මේ රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පතේ සනන් කුමාර බ්‍රහ්මරාජය සක්දෙවිඳුන් ඒ වගේම විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාස සතරවරන් රජදරුවන් සෙම්පොත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ගෞතම බුද්ධ ශාසනය හිත කැමති සියලු දෙවිවරු ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසඹ දෙවියන් ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරු ඒ වගේම සම්බුද්ධ ශාසනය සුරකින්න සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. ඒ වගේම සදහවත් ගිහි පිරිසට සලසා දෙත්වා. පින්වත් සුබානි සූර්යාරච්චි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට දෙවියන්ගේ දෙහිමි රැකවරණ සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් පුණ්‍ය සම්පත්තිය කල්යාණ මිත්‍ර පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේ මීට වසර 14කට පෙර මිය පරලෝකී එස්.ඒ. හේමරතන පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මිය පරලෝකී සියලු ඥාතීන්ට පරලෝක සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය සම්පත්තිය ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් පදිංචි පින්වත් සුබානි සූර්යාරච්චි පින්බර මාතාවටත් ඒ වගේම සුජීවත්ව සිටින මෑණියන්ටත් පවුලේ සියලු දෙනාටම
ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම, ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සසර වසනාතුරු කල්යාණ මිත්‍ර ඇසුරම ලැබමින් ධර්මයේ හැසිරීමට උපකාර ලබා ගනිමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ රැස් කළ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. එතන අප කෙරෙහි අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපේ පින්වත් ස්වාමින් වහන්සේ අපට පෙන්වා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්කයේ පදිංචි පින්වත් සුභානි සූර්යාරච්චි මහත්මිය අපි තාම දයාවෙන් මේ පින්වන්ත හැමදෙනා සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබ හැමදෙනාම සමග. ඉතින් පිනැති ඔබටත් අපි ආරාධනා කරනවා. ඔබට අවස්ථාවක් තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න. 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරගන්නවා. ඉතින් තුනුරුවන පාමුලට පැමිණ ජීවිත ධර්මයෙන් සුරක්ෂා කරගන්න හැමදිනාටම වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් දහම් කැඩපත පිණිස සදහම් පිළිසඳර යලි ඔබට සමීප කරමින් නැවත අපි ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.